තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ පින්නතුන් මේ වෙලාවේ සහ සම්බන්ධ වෙලා ඉන්නේ සති ටීවී නාලිකාව ඔස්සේ අපි සරණ ගිය ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මයෙන් ඊටාම ස්වල්පයක් ශ්‍රවණය කරගන්නටයි. පින්නතුනි, මේ ධර්ම දේශනාව ඔස්සේ මේ පින්නතුන් මේ වෙලාවේ දැනගන්නේ, ඉගෙන ගන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ පින්නතුන් උදෙසාම මේ ජීවිතය නිවසක ඉඳගෙන වුණත් පිනෙන් පුරවාගත හැකි යම් කිසි ක්‍රමයක්, දේශනාවක් උන්වහන්සේ කරලා තියෙනවද? අන්න ඒ ධර්මයට අනුව කොහොමද අපේ ජීවිත සාර්ථක කරගන්නේ? ඒ වගේම අපිට ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් නොමැති වුණොත්, පරලොව ජීවිතයකට යන්න වුණොත්, අන්න ඒ පරලොව ජීවිතය ඊ타ත්ම යහපත් වූ සුගතිගාමි තැනකට අපි යන්නේ කොහොමද? ඒ සඳහා අඩිතාලම සකස් කරගන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණා දැනගන්න එකයි මේ ධර්ම දේශනාවෙන් මේ පින්නතුන් කරන්නේ. මේ පින්නතුන්ගේ මේ කාලයන් ගත්තහම, අද කාලේ ගත්තහම ඊ타ම අවිවේකී, ඊ타ම දුෂ්කර කාල සීමාවක් තමයි මේ පින්නතුන් ගත කරන්නේ. මෙහෙම කියන්නේ පින්නතුනි, මේ පින්නතුන්ට සමහර වෙලාවට යම් කිසි මුදලකින් යම් කටයුත්තක් කරගත්තා නම් අද කාලේ වෙනකොට ඒ මුදලින් ඒ කටයුත්ත කරගන්නට හැකියාවක් නැහැ. ඒ නිසාම තවත් වැඩිපුර කාලයක් ඒ ඉපැයීම් කරන්න මේ පින්නතුන්ගේ ජීවිතවලින් අයින් කරන්න වෙලා අවිවේකයක් ඇවිල්ලා. එතකොට ධර්මය ශ්‍රවණය කරන්නට, ධර්මයට අනුව හික්මෙන්ට, අපේ ජීවිතවලට ධර්මයේ එකතු පහදු කරගන්නට, මෙන්න මේ කියන දේවල් අපිට කරගන්නට අපහසු තත්ත්වයක් එනවා. ඒ වගේම තමයි මේ කාලේ අපිට පහසුවෙන් ඇවිදලා කරලා ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි. සමහර වෙලාවට මේ පින්වත් ඇත්තෝ ඉස්සර නම් කොහේ හරි මහා සංඝරත්නයේ වැඩ ඉන්න තැනකට ගිහිල්ලා ඒ සංඝරත්නයේ වෙනුවෙන් අප උපස්ථාන කරලා දන් පින්කම් කරගෙන, පූජා කරගෙන, ස්වාමින් වහන්සේ නමකට කියලා බණ ටිකක් අහගෙන පුළුවන් විදිහට බණ භාවනා කරගෙන ජීවිතය පිනෙන් පුරවාගෙන ඒ තම තමන්ගේ තැන්වලට ගියා. නමුත් ඒ විදිහට දැන් මේ කාලේ සමහර පින්නතුන්ට ඒ දේවල් කරගන්නට හැකියාවක් නැහැ. නිදහස බොහෝම අඩු වෙලා. සමහර වෙලාවට නිවසට වී පොඩි විවේකයක් විතරයි ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අර ලැබෙන පොඩි විවේකයෙන් පවා සමහරකට දවසක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඒ දවස් දෙක තුල අර යම් දවසක ඔය ඇත්තෝ කොහේ හරි ගිහිල්ලා
ජීවිත පිනින් පුරව ගත්තා වගේම නිවස තුල ඉඳලත් කොහොමද ජීවිතය පිනින් පුරවගන්නේ? මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිලා තියෙන ධර්මස්කන්ධයෙන් පොඩි කොටසක් අපි ඉගෙනගෙන අපි ජීවිතවලට එකතු පහදු කරගන්නේ කියන එක මෙතෙන් සිට අපි ඉගෙන ගනිමු, දැනගනිමු, දැනගෙන අපේ ජීවිතවලට එකතු කරගෙන අපි අපේ ජීවිත ඊ타ත්ම වාසනාවන්ත කරගනිමු. පින්නතුනි, මේ විදිහට ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ධර්මයේ ශ්‍රවණය කරන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ 3 දෙනා තමයි අවකුජ්ජ පඤ්ඤා පුද්ගලයා. තව එක්කෙනෙක් ඉන්නවා උච්ඡංග පඤ්ඤා පුද්ගලයා. තව එක්කෙනෙක් ඉන්නවා පෘතු පඤ්ඤා පුද්ගලයා. එතකොට මේ අවකුජ්ජ පඤ්ඤා කියන පුද්ගලයා පින්නතුනි ධර්මය ශ්‍රවණය කරන්ට ආරණ්‍යකට හෝ වේවා, පන්සලකට හෝ වේවා, එහෙම නැත්නම් මේ වගේ ශ්‍රවණ මාධ්‍ය තුලින් හෝ වේවා හොඳට බණ අහනවා. ආසනයක ඉඳගෙන බණ අහනවා. ඉතින් ඒ වගේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පුද්ගලයාට අර ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේ මුල යහපත් වෙච්ච, මැද යහපත් වෙච්ච, අර්ථවත් වෙච්ච, අවසානය ඊටාම යහපත් වූ චතුරාර්ය සත්‍ය සහිත ගඨිත ධර්මය දේශනා කරනවා. අර දැන් මේ අවකුජ්ජ පඤ්ඤා පුද්ගලයා අර ආසනයේ ඉඳගෙන බණ අහනවා. බණ ඇහුවට ඒ ධර්මයේ මුල, මැද, අග වශයෙන් හොඳින් ශ්‍රවණය කරන්නේ නැහැ. ඒ වගේම ධාරණය කරගන්නෙත් නැහැ. ඉතින් ඔහු ඒ ධර්ම ශ්‍රවණය කරපු ආසනෙන් නැගිටලා යනවා. ඒ කියන්නේ අර ඒ ස්ථාන වලින් නැගිටලා ගිහිල්ලා තම තමන් සුපුරුදු පරිදි විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොට වුණත් අර ධර්මයේ මෙනෙහි කරන්නේ ධාරණය කරගත්තේ නැති කෙනෙකුට ධර්මයේ මෙනෙහි කරන්න හැකියාවක් නැහැනේ. ඉතින් අන්න ඒ පුද්ගලයාට කියනවා අවකුජ්ජ පඤ්ඤා පුද්ගලයා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවකුත් කියනවා. හරියට මුණින් නැව්ව කලයක් වගේ. ඒ වගේ කලයකට යටට හරවලා තියෙන කලයකට වතුර පිරෙව්වට පිරෙන්නේ නැහනේ. ඉතින් මේ අවකුජ්ජ පඤ්ඤා කියන මේ පුද්ගලයාගේ ප්‍රඥාව කියන එක පේන්ට නැති දෙයක්. තව පුද්ගලයෙක් ඉන්නවා. උච්ඡංග පඤ්ඤා පුද්ගලයා. මෙයත් එහෙමයි. ධර්මය ශ්‍රවණය කරන්නට ආරණ්‍යට, පන්සලට, ඒ ස්වාමින් වහන්සේ නමක් ඉන්න තැනකට යනවා. එහෙම නැත්තම් මේ වගේ ශ්‍රවණය කරන්න පුළුවන් මාධ්‍යයක් තෝරාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන ආසනයක ඉඳගෙන මෙයා ධර්මය ශ්‍රවණය කරනවා. අර ආසනයේ ඉන්නකොට මෙයාටත් ඇහෙනවා ඒ ස්වාමින් වහන්සේ හොඳින් අර්ථවත් සහිත මුල, මැද, අග මේ විදිහට අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සහිත ඊතා මනාකොට දේශනය කරන දේශනාවක් මෙයත් ශ්‍රවණය කරනවා. ඉතින් මේ පුද්ගලයා අර ධර්ම දේශනාව ඒ ආසනයේ ඉන්නකොට හොඳට ශ්‍රවණය කරනවා. ධාරණය කරගන්නවා.
ඒ වගේම මුල මැද අවසානයේ වශයෙන් හොඳට මෙනෙහි කරනවා. දැන් මේ ටික කරන්නේ මේ අර ආසනයේ ඉන්න ගමන්. දැන් මෙයා මේ ආසනේ නැගිටලා යනවා. නැගිටලා ගිහිල්ලා අර සුපුරුදු පරිදි විදිහට තමන්ගේ ජීවිත ගත කරනවා. හැබැයි අර අහගත්ත ධර්මය මෙනෙහි කරන්නේ තමන්ගේ ජීවිතයට එකතු පහදු කරගන්නෙත් නැහැ. මේ පුද්ගලයා තමයි උච්ඡංග පඤ්ඤා පුද්ගලයා කියන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවකුත් කියනවා. හරියට ඔහුගේ ප්‍රඥාව නුවණ ඔඩොක්කුවේ තියෙන දෙයක් වගේ. ඒ කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් ඔඩොක්කුවක තියාගෙන හිටියොත් ඉඳගෙන යම් කිසි කැවිලි ටික නොඑක් වර්ගවල දැන් මෙයා භාජනයකට කැවිලි ටිකක් තියාගෙන ඉඳගෙන ඉන්නවා. අසිහින් යුක්තව එකපාරම නැගිටිනවා. මොකද වෙන්නේ? අර ඒ භෝජන ටික කැවිලි ටික ඔක්කොම බිමට වැටිලා විසිරීලා යනවා. ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ මේ උච්ඡංග පඤ්ඤා කියන පුද්ගලයාගේ බණ ඇසීම. තව පුද්ගලයෙක් ඉන්නවා. පෘතු පඤ්ඤා කියලා. මෙයා කොහොමද? මෙයත් අර විදිහට ධර්ම ශ්‍රවණය කරන්නට යනවා. ආසනේ ඉඳ ගන්නවා. ධර්මයේ ඇහෙනකොට හොඳට නුවණ යොදවනවා. ප්‍රඥාව යොදවනවා. ධාරණය කර ගන්නවා. මුල මැද අවසන් වශයෙන් ඒ පුද්ගලයා ඒ ධර්මය ඊ타ම තියුණු ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මෙනෙහි කරනවා. ඔහු ඒ ධර්මයේ අහගත්තා වගේම අර ආසනෙන් නැගිටලා යනවා. තමන්ගේ වත් පිළිවෙත් තියෙනවා නම් යම් කිසි වැඩ කටයුතු තියෙනවා නම් අර සුපුරුදු පරිදි විදිහට එයා ගිහිල්ලා වැඩ කටයුතු කරනවා. ඒත් අර අහගත්ත ධර්මයේ නිතර මෙනෙහි කරනවා. ජීවිතේට යම් කිසි ඔහුට බාධකයක් ආවත් යම් කිසි කාර්යයක් කරන්නට වුණත් අර ධර්මයට අනුව සිහි කරලා තියන් ඉන්නේ. ප්‍රයෝජනෙට ගන්නවා. ජීවිතේ වෙනස් කර ගන්නවා. ධර්මයට අනුව. අන්න මේ පුද්ගලයා තමයි යම් දවසක මේ ධර්මයේ මනාව තේරුම් අරගෙන මේ සසරෙන් අත මිදෙන පුද්ගලයෙක් වශයෙන් බවටපත් වෙන්නේ. ඉතින් මේ පින්නතුන් කල්පනා කරලා බලන්න ඔය ඇත්තෝ කොහොමද මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කියලා. පින්නතුනි අපේ ජීවිත කාලය ගත්තාම මේ අපි ඉපදිලා මේ ගත කරන ජීවිතය මේ වෙනකොට ඊටාම ස්වල්ප වෙච්ච ආයු සංස්කාරයක් තමයි අපිට තියෙන්නේ. සමහරලාවට පොඩි කාලයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් පින්නතුනි සාමාන්‍ය ආයු කාලය අවුරුදු 120ක් විතර. සාමාන්‍ය ආයු කාලය. අපිත් සිහි කරලා බැලුවොත් පින්නතුනි අපේ ජීවිතවල මේ පින්නතුන්ගේ ජීවිතවල පොඩි කාලේ අපේ අත්තලා ඒ වගේ අත්තම්මලා මේ වගේ අය හිටියනම් ඒගොල්ලෝ අවුරුදු 90ක් 100ක් ජීවත් වුණා. නමුත් අද බලන්න අද මිනිස්යන්ගේ සිත් සතන් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අන්ධ වෙලා. ලෙඩ රෝග
කියන එක බොහෝම වැඩි වෙලා. සමහර විට කෙනෙක් නිවසින් එළියට ගියපුවාම එක අතක ජීවිතේ අනිත් අතේ මරණය. සමහර වෙලාවට ඊටාම ක්ෂණික මරණයක් වෙලා. සමහරට වාහනයක හැප්පිලා. එහෙම නැත්නම් නහරයක් පුපුරලා කියලා කියයි. එහෙම නැත්නම් ඒ නහරේ හිර වෙලා කියලා කියයි. මේ විදිහට අපි බලාපොරොත්තු වෙච්චි නැති වෙලාවකම ඒ ජීවිතය අවසන් වෙලා. බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවකම ජීවිතේ නැති වෙලා. ඒ පින්නතුන්ට ධර්මය ජීවිතේට එකතු පහදු කරගෙන තිබ්බනම්, පින්දහම් කරගෙන තිබ්බනම්, ඒ මොහොත ඔහුට බය වෙන්නට දෙයක් නැති වෙලාවක්. බුදුරජාණන් වහන්සේ පින්නතුනි සඳහන් කරනවා ධර්මයට අනුව ජීවිතේ හැඩ ගන්නවා ගන්න කෙනෙක්, වෙනස් කර ගන්න කෙනෙක්, ඒ වගේම ධර්මයට අනුව ඊටාම ප්‍රිය සතුටින් ගෙවන කෙනෙක් මේ විදිහට ජීවිතය අවසන් කරන්නේ ඊටාත්ම යහපත් වෙච්ච තැනකි. ඒ පුණ්‍යවන්ත පුජ්‍යලයා බොහෝ වෙලාවට ඊටාම ප්‍රියමනාප විදිහට ඉන්න පුළුවන් සුගතිගාමී ජීවිතයක් ලබාගෙන. මේ පින්නතුන්ට මම මුලින් මතක් කරා සමහර වෙලාවට අපිට ලැබෙන දවසක දෙකක මේ විවේකය ලැබෙන කාලයක් ලැබුණොත් මහත් වූ පුණ්‍ය සම්භාරයක් ගෙදරින් ධම්ම රැස් කරගෙන මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න පුළුවන් දේශනා බුදුරජාන් වහන්සේ කළා තියෙනවා. උපාසක උපාසිකාවන්ට. පින්නතුනි බුදුරජාණන් වහන්සේ උපෝසත සූත්‍රයේ සඳහන් කරනවා එක දවසක් මේ උපෝසත සීලය ආරක්ෂා කරන කෙනෙකුට ලැබෙන ආනිසංස. මේ උපෝසත සීලය ආරක්ෂා කරන පින්වතුන් තමන්ගේ ජීවිතයට මහත් වූ පුණ්‍ය සම්භාරයක් එකතු කරගන්නවා. මීට පෙර ඒ කියන්නේ අපි ධර්ම ශ්‍රවණය කරන කාලෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ගත කරන ජීවිතයත් එක්ක ගත්තාම පෙර රහතන් වහන්සේලා වැඩ සිටියේ කාලවල වල හිටිය පුණ්‍යවන්තයින්, උපාසක උපාසිකාවන්. මේ පින්වතුන් අහලා ඇති සතර පෝයටම අටසිල් සමාදන් වෙනවා. අනිත් දවස් වලට පංචශීලය ආරක්ෂා කරගන්නවා. ඔවුන් මේ විදිහට සතියට එක දවසක් බොහෝ වෙලාවට අනිවාර්යයෙන්ම වගේ උපෝසත අටසිල් සමාදන් වෙලා මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා. ඒකට හේතුව පින්නතුනි මේ විදිහට තමන්ගේ ජීවිතේට මහත් ආනිසංස ලැබෙන හින්දා ඔවුන් ඒ උපෝසත අෂ්ටාංග සීලය තමන්ගේ ජීවිතවලට එකතු කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි එක දවසක් උපෝසත අෂ්ටාංග සීලය
රැකගත් උපාසක උපාසිකාවක් කෙනෙක්ට ලැබෙන ආනිසංස. මෙන්න මේ උපාසක උපාසිකා කියන මේ අයගේ ජීවිත ඊටාම ආලෝකයකින් බබලනවා. ඒ වගේම මහත් වූ ආනිසංස තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ඒ වගේම බලයෙන් තමන්ගේ ජීවිත සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරනවා මේ වගේ අෂ්ටාංග සීලය, උපෝසත සීලය රැකපු කෙනෙක්, රැකගත්ත කෙනෙක් චාතුර්මා රාජික දිව්‍ය තලයේ උප්පත්තිය ලබනවා කියන එක විද්‍යමාන වෙන දෙයක්. පෙනෙන්නට තියෙන දෙයක්. ඔහු ඒ සුදුසුකම ලබාගත් කෙනෙක්. චාතුර්මහා රාජික දිව්‍ය තලයේ දිව්‍ය හෝ වේවා, දිව්‍යාංගනාවක් හෝ වේවා, මේ විදිහට උප්පත්තිය ලබනවා කියන එක ඊටාම සාමාන්‍ය දෙයක් කියලා. මේ චාතුර්මහා රාජික දිව්‍ය තලය ගත්තාම පින්නතුණි, අද අපේ කාලේ නම් ආයු කාලය අවුරුදු කීයක් වෙයිද? 60ක් 70ක් වැඩි මුණොත් 80ක් වෙයිකින්. මේ චාතුර්මහා රාජික දිව්‍ය තලයේ එක දවසක් මනුෂ්‍ය ලෝකයෙන් ගත්තාම අපිට අවුරුදු 50ක් ඒ දිව්‍ය තලයේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. එවැනි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් මේ චාතුර්මහා රාජික දිව්‍ය තලයේ ආයුෂයක් ඒ උප්පත්තිය ලබන දිව්‍ය දිව්‍යාංගනාව ලබා ගන්නවා. මනුෂ්‍ය ලෝකයෙන් ගත්තහම පින්නතුනේ අවුරුදු ලක්ෂ 90ක් මේ එක දවසක් උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙලා තමන්ට ලබා ගන්නට පුළුවන් ආනිසංස. සතර දිව්‍යෝත්තමයන් වහන්සේලා වැඩ ඉන්න දිව්‍ය තලයේ පින්නතුනි. මෙවැනි දිව්‍ය තලයක උප්පත්තිය ලබනවා කියන එක බුදුරන් වහන්සේ දේශනා කරනවා විද්‍යමාන වෙන දෙයක්. බුදුරන් වහන්සේ නැවත දේශනා කරනවා මේ උපෝසත සීලය ආරක්ෂා කරන උපාසක උපාසිකා කියන මේ අයට ඊළඟ දිව්‍ය ලෝකයේ වෙන තව්තිසා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා කියන එක විද්‍යමාන වෙන දෙයක්. පේන්ට තියෙන දෙයක්. සිදුවෙන දෙයක්. හේතුකාරකයක් වශයෙන් ඔහුට ලැබෙන දෙයක්. මේ තව්තිසා දිව්‍ය ලෝකයේ ගත්තාම පින්නතුනේ මනුස්ස ලෝකයෙන් අවුරුදු 100ක් ඒ දිව්‍ය තලයේ එක දවසයි. ඒ දෙවි දෙවියන් වහන්සේලාට අපිට වගේ මෙහිම රෝගාබාධ නැහැ. අපිට හිතෙනවා නම් ඒ දිව්‍ය තලයේ ධර්මයේ හදාරන්නට ධර්මයේ හැසිරෙන්න හැකියාවක් නැති තැනක් කියලා. ඒ දිව්‍ය තලයේ තියෙනවා පින්නතුනි සුධර්මා වැනි දිව්‍ය සභාවන්. මේ සුධර්මා ඒ දිව්‍ය සභාවේ ධර්මයේ දේශනා කරන්නේ සමහරලාට අනාගාමී වෙච්ච දිව්‍ය බ්‍රහ්ම කාණ්ඩයට අයිති වෙන දෙවි කෙනෙක්. දැන් මේ දිව්‍ය තලයේ ආයුෂය මම සඳහන් කරා මනුෂ්‍ය ලෝකයෙන් අවුරුදු 100ක්
ඒ දිව්‍ය තලයේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. එවැනි මාස 12ක් අවුරුද්දයි. මේ දිව්‍ය තලයේ උප්පත්තිය ලබන කෙනෙක් පින්නතුනි අවුරුදු දහසක් ඒ දිව්‍ය තලයේ ඉන්ට හැකියාව ලබනවා. මනුස්ස ලෝකයෙන් ගත්තාම අවුරුදු 3,60,00,000ක්. ඊටාම ප්‍රියමනාප විදිහට ඊටාම හොඳ සැපයක් විඳිමින් තමන්ට ඉන්නට පුළුවන් හොඳ වාසස්ථානයක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟ දිව්‍ය තලය ගැන. පින්නතුනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් ওই තව්තිසා දිව්‍ය තලයේ තමයි ඉන්නේ. ඊළඟ දිව්‍ය තලය යාම දිව්‍ය තලය. මේ උපෝසත සීලය ආරක්ෂා කරගත්ත කෙනෙක් මේ යාමයේ කියන දිව්‍ය තලයේ උප්පත්තිය ලබනවා කියන එක ඊටාම සුළු දෙයක්. විද්‍යමාන වෙන දෙයක්. ඊට සුදුසුකම් ලබාගත් කෙනෙක්. මේ යාම දිව්‍ය තලයේ ගත්තාම පින්නතුනි මනුස්ස ලෝකයෙන් අවුරුදු 200ක් මේ දිව්‍ය තලයට එක දවසයි. මේ විදිහට දවස් 30ක් මාසයක් වෙනවා. මාස 12ක් අවුරුද්දක් වෙනවා. එවැනි අවුරුදු 2000ක් මේ දිව්‍ය තලයේ ආයුෂය ඒ දෙවියන් ලබනවා. මෙතෙන් පටන් මම මේ පින්නතුන්ට ඒ දිව්‍ය තලවල ආයුෂය කියනවා. ඔය ඇත්තන්ට කොච්චර ප්‍රමාණයක් එනවද කියලා හදා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඊළඟ දිව්‍ය තලය ගැන. මේ උපෝසත සීලය එක දිනක් ආරක්ෂා කරන මේ උපාසක උපාසිකාවක් කියන මේ පින්නතුන්ට තුසිත දිව්‍ය තලයේ උප්පත්තිය ලබනවා කියන එක විද්‍යමාන වෙන දෙයක්. විද්‍යමාන වෙන දෙයක්. තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දෙවියන් වැඩ ඉන්න දිව්‍ය තලය. මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය තලයේ උප්පත්තිය ලබන මේ දෙවියට දිව්‍යාංගනාවට ආයුෂය ගත්තාම මනුස්ස ලෝකයෙන් අවුරුදු 400ක් ඒ දිව්‍ය තලයේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. මෙවැනි අවුරුදු 4000ක් ඒ දිව්‍ය තලයේ ආයුෂය ඒ දෙවියන්ට ලැබෙනවා. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඊළඟ දිව්‍ය තලයත් සඳහන් කරනවා. උපෝසත සීලය ආරක්ෂා කරන ඒ වගේම ඒ උපෝසත සීලය තුලින් ලැබෙන පුණ්‍ය නිධානයේ පුණ්‍ය ශක්තියෙන් නිම්මාන රති දිව්‍ය තලෙහි උප්පත්තිය ලබනවා කියන එක විද්‍යමාන වෙන දෙයක් කියලා. පේන්ට තියෙන දෙයක්. ඒ දිව්‍ය තලයේ උප්පත්තිය ලබන්නට සුදුසුකම් ලබන දෙයක්. උපෝසත සීලය ආරක්ෂා කරගන්න. නිම්මාන රති දිව්‍ය තලයේ ගත්තාම පින්නතුනි මනුස්ස ලෝකයෙන් අවුරුදු 800ක් ඒ දිව්‍ය තලයේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 8000ක්
ඒ දිව්‍ය තලයේ ආයුෂය අර දෙවියන් ලබනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඊළඟ දිව්‍ය තලය. පරනිම්මිත වසවර්තී දිව්‍ය තලය. මේ දිව්‍ය තලයේ උප්පත්තිය ලැබනවා කියන එක උපෝසත සීලය ආරක්ෂා කරපු මේ පුණ්‍යවන්තයින්ට ලැබෙන ආනිසංසයක්. මේ පරනිම්මිත වසවර්තී දිව්‍ය තලයේ ගත්තාම පින්නතුනේ මනුස්ස ලෝකයෙන් අවුරුදු 1600ක් මේ දිව්‍ය තලයේ එක දවසක් වෙනවයි දෙවියන්ට. එවැනි අවුරුදු මාසකට හදාගන්න අවුරුද්දකට හදාගන්න එවැනි අවුරුදු 16000ක් මේ දිව්‍ය තලයේ ආවිෂය ඒ දෙවියන් ලබනවා. පින්නතුනි සමහර වෙලාවට ඔය ඇත්තන්ට හිතේ මේ දිව්‍ය තලයන් ගැන මෙවැනි තැනකට තමන්ගේ ජීවිතය නතු කරගන්නට කියලා. තණ්හාව ඇතිවෙන්න, කැමැත්ත ඇතිවෙන්න මේ ධර්ම දේශනාව සිද්ධ කරනවාද කියලා. එහෙම නෙවෙයි පින්නතුනි. මේ ධර්මයට අනුව හික්මෙන කෙනා, ඒ වගේම ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාට ලැබෙන ආනිසංස මෙවැනි දිව්‍ය තලයන්හිදී ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ කියලා දෙයක් නැහැ. ඔය ඇත්තෝ කල්පනා කරලා බලන්න දෙවියන්ගේ ප්‍රඥාව නුවණ මනුස්ස ලෝකයේ ඉන්න අපිට වඩා මොනතරම් ඉහළින් තියනවද කියලා. පළවෙනි ධර්ම දේශනාව වෙච්ච ධම්සක් පැවසුම් සූත්‍රය දේශනා කරනකොට දෙවියන් 18 කෝටියක් ධර්මාවබෝධය ලැබුවා. අපි බය වෙනව නම් බය වෙන්න ඕනේ පින්නතුනේ. යම් කිසි වෙලාවක මේ පින්දහම් විතරක් කරලා මෙවැනි දිව්‍ය තලයකට යන්නට වෙලා ඒ සැපේම ඇලෙමින් ඒ දෙවියන් ගත කරොත් එහෙම නෙවෙයි. අපි මේ ධර්ම මාර්ගය පුරනකොට ධර්මයට අනුව හික්මනකොට බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන ක්‍රමයට අනුව අපි ගත කරනකොටයි යම් හේකින් මේ ජීවිතේදී අපිට ධර්මාබෝධය කරගන්න ලැබුණ නැති වුණොත් අපිට ලැබෙන ආනිසංසය පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිනට බය වෙන්න එපා කිව්වේ නිසයි. පින්නතුනි මේ දිව්‍ය තලයන් වල තියෙන මේ සැපය ඒ වගේම මේ ආරක්ෂාව ගත්තාම මනුස්ස ලෝකය යම් දවසක එක චක්‍රවර්ති රජ කෙනෙක් පාලනය කරනවා. මේ චක්‍රවර්ති රජුරවන්ට ලැබෙනවා අහසින් යන්න පුළුවන් හස්තියෙක්, ඒ වගේම අශ්වයෙක්, ඒ වගේම ඊටාම ආලෝකවත් සියල්ල ලබා දෙන මාණික්‍ය රත්නයක් ලැබෙනවා. ඊටාම බල සම්පන්න අහසින් යන්න පුළුවන් සේනාවකුත් ඉන්නවා. මේ මහ පොළොවේහි යම් කිසි වස්තුවක් තියනවාද? මේ සියලු වස්තුන් ලබා දෙන්න පුළුවන් කෙනෙක් මේ රජුරවන්ට ලැබෙනවා. හොඳ පුරෝහිත කෙනෙක් ලැබෙනවා. ඒ වගේම ශක්ති සම්පන්න දරුවෝ ලැබෙනවා. මහත් වූ සැප සම්පත් ලැබෙනවා. නමුත් පින්නතුනි මේ චක්‍රවර්ති රජුරෝ මේ මනුස්ස ලෝකේ යම් සැපයක් විඳලා තියනවාද? දෙවියන්ගේ සැපය ගත්තාම සඳහන් කරන්නේ
ඔහු සැපයක් විඳලම නැහැ කියලයි. දිව්‍ය සැපය කියන එක අන්න ඒ වගේ. නමුත් මේ සැපයට ඇලෙන්න කියනව නෙවෙයි පින්නතුනි. තමන්ගේ ජීවිතය ඊටාම ආරක්ෂිතයි. එහෙනම් මේ අපිට මෙවැනි ආරක්ෂාවක් ලැබෙන්නේ ඒ වගේම මේ විදිහට එවැනි තත්වයන්ට තමන්ගේ ජීවිතය නතු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ මෙන්න මේ උපෝසත සීලය ආරක්ෂා කරන අයට. ඒකයි පින්නතුනි පෙර ඔබේ මුතුන් මිත්තන් මේ ධර්මයේ අහලා ශ්‍රවණය කළා මේ 4 පෝයටම අටසිල් සමාදන් වුණා. අටසිල් සමාදන් වෙලා සමහර වෙලාවට ඒ ඔවුන් ගමන් කරන්නේ රහතන් වහන්සේලා ගමන් කරපු මාර්ගය. යම් කිසි කෙනෙක් ශ්‍රාවිකාවක් හෝ වේවා ශ්‍රාවකයෙක් හෝ වේවා උතුම් අරහත්ත්වයට පත් වෙන ධර්ම මාර්ගයට පිළිපන්න වීමක්. ඉතින් මේ උපෝසත අෂ්ටාංග සීලය බුදුරජාණන් වහන්සේ කොහොමද ආරක්ෂා කරගන්නේ? කොහොමද සමාදන් වෙන්නේ? මහත්ඵල මහා ආනිසංස විදිහට ලැබෙන විදිහට කොහොමද ගත කරන්නේ? මෙන්න මේ ටික දවසක් විශාකාවට කියලා දෙනවා. විශාකා උපාසිකාව කියන්නේ අපේ බුද්ධ ශාසනයේ හිටපු අග්‍රම උපස්ථායිකාව. උපස්ථායකයා වුණේ අනේපිඩු සිටුතුමා. මේ අනේපිඩු සිටුතුමා හදපු ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ ජේතවනාරාමයේ අවුරුදු 19ක් බුදුරජාණන් වහන්සේ වස් විසුවා. ඒ වගේම වැඩ හිටියා. ඒ වගේම මේ විශාකා උපාසිකාවත් පූර්වාරාමයේ කියලා ආරාමයක් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේ පූර්වාරාමේ අවුරුදු 6ක් වැඩ හිටියා. බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 25ක්ම වැඩ හිටියේ මේ සවැත් නුවර. දවසක් මේ විශාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේ ওই පූර්වාරාමේ වැඩ ඉන්නකොට ටිකක් දහවල් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. මෙහෙම හම්බෙන්න ආපු මහා උපාසිකාව විශාකා උපාසිකාව දැකලා බුදුරජාණන් වහන්සේ විශාකාවගෙන් මෙහෙම අහනවා. මොකද විශාකාවනි මේ දහවල් වෙලා. ඊට පස්සේ විශාකාව සඳහන් කරනවා ස්වාමීනි මම අද අටසිල් සමාදන් වෙලා ඉන්නේ. අද උපෝසතයේ දවසක්. අද පොහොය දිනය. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. ඊට පස්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණය ප්‍රයෝජනට අරගෙන දේශනා කරනවා මේ උපෝසත සීලය කොහොමද කෙනෙක් ආරක්ෂා කරගන්නේ? ඒ වගේම මහත්ඵල මහා ආනිසංස වෙන විදිහට කොහොමද මේ උපෝසත සීලය ජීවිතයට එකතු කරගන්නේ? කොහොමද ඒ උපෝසත සීලය ආරක්ෂා කරගන්නවා වගේම නිවැරදි විදිහට ගත කරන්නේ කොහොමද? මෙන්න මේ ටික බුදුරජාන් වහන්සේ විශාකාවට කියලා දෙනවා. ඒ අටඟින් යුත් උපෝසත සීලේ මුලින්ම දකින්ට ලැබෙන්නේ
සියලු සත්වයන් නැසීමෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රහතන් වහන්සේලා සියලු සතුන් නැසීමෙන් වෙන් වෙලා ඒ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වෙන් වෙලා මෛත්‍රියෙන් දයාවෙන් යුක්තව ජීවිතය ගත කරන පිරිසක්. මෙන්න මේ රහතන් වහන්සේලාගේ ක්‍රමය ගමන මේ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙච්ච කෙනා අනුගමනය කරන්න ඕනේ. එහෙමනම් ඔහු කල්පනා කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා මමත් අද දවසේ ඒ රහතන් වහන්සේලා වගේ සියලු ප්‍රාණීන් නිරුද්ධ කරන අවස්ථාවෙන් මග ඇරලා ඒ කියන්නේ කිසිම ප්‍රාණියෙකුට කරදරයක් හිංසාවක් පීඩාවක් කරන්නේ නැතුව දඬු මුගුරු බැහැරලා අවියාවුද අයින් කළා මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් යුක්තව අද දවස ගෙවනවා දහවල ගෙවනවා මේ රාත්‍රිය ගෙවනවා කියලා මෙන්න මේ විදිහට හික්මෙන්ට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ රහතන් වහන්සේලා මේ ආකාරයයි කියලා මේ විදිහට තමන්ගේ හිතට ඊටාම හොඳට අරගෙන වීරෙන් යුක්තව මුළු දවසම ගත කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්නතුනි ඒ උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනා ඒ උපාසක උපාසිකාව දෙවෙනි ශික්ෂාපදය රහතන් වහන්සේලා නොදුන් දෙයක් කිසිම වෙලාවක ගන්නෑ. නොදුන් දෙයක් ගන්නෑ. ලැබුණ දෙයක්ම විතරයි භාවිතා කරන්නේ. ප්‍රයෝජනෙට ගන්නෑ. තමන්ගේ ජීවිතය ඊටාම පිරිසිදුව ගත කරන්නේ. මෙන්න මේ පිරිසිදු භාවය මේ උපෝසත සීලය ඒ ආරක්ෂා කරන උපාසක උපාසිකාව තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ਉਹ අදිෂ්ඨානයට ගන්න ඕනේ. රහතන් වහන්සේලා නම් කොයිම වෙලාවකවත් නොදුන් දෙයක් ගන්නෑ. දුන්න දෙයක් පමණමයි පාවිච්චි කරන්නේ. ඊටාම පිරිසිදු සිල්වත් ජීවිතයි උන්වහන්සේලා තුල තියෙන්නේ. මමත් අද දවසේ ඒ රහතන් වහන්සේලා අනුගමනය කරන ඒ ක්‍රියාව ඒ පිළිවෙත මේ රැය මේ දවාල මේ දවස මම ඒ විදිහට ගත කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. තුන්වෙනි ඒ උපෝසත සීලේ දකින්ට තියෙන ඒ ශික්ෂාපදය ගත්තාම රහතන් වහන්සේලා බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන්නේ. තනියමයි වාසය කරන්නේ. උන්වහන්සේලා ඊටාම සිතින් පිරිසුදු වෙලා, කයින් පිරිසුදු භාවයෙන් යුක්තව, වචනයෙන් පිරිසුදු භාවයෙන් යුක්තව මේ විදිහට බ්‍රහ්මෙක් වගේ ඉන්නේ. මෙන්න මේ විදිහට ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය වගේ මමත් අද මේ ගිහි ජීවිතයෙන් බැහැර වෙලා බ්‍රහ්මෙක් වගේ ඒ රහතන් වහන්සේලා වගේ අද දවස ගෙවනවා. අද දහවල ගෙවනවා. මේ විදිහට හික්මෙන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. වීර්ය කරන්න ඕනේ. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම පින්නතුනි රහතන් වහන්සේලා කිසිම වෙලාවක බොරුවක් කියන්නේ.
සත්‍යමයි පාවිච්චි කරන්නේ. ඊට පිරිසිදු වචන පාවිච්චි කරනවා. අනුන්ට පීඩාවක් වෙන වචන පාවිච්චි කරන්නේ. ප්‍රියමනාපම වචනයි පාවිච්චි කරන්නේ. ඒ විදිහට රහතන් වහන්සේලාගේ ක්‍රමය ඒ ජීවිතයට අනුව මමත් අද මේ උපෝසත සීලය ඒ විදිහට ආරක්ෂා කරගන්නවා. ඒ විදිහට මම එකතු කරගන්නවා. ඒ රහතන් වහන්සේලාම අනුගමනය කරනවා. ඒ විදිහට අද දවස අද රැය අද දහවල මේ විදිහට ගත කරනවා කියන එක එකතු කරගන්න ඕනේ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උපෝසත අෂ්ටාංග සීලේ 5 වෙනි ශික්ෂාපදයේ වශයෙන් රහතන් වහන්සේලා මොනම වෙලාවකවත් කොයිම වෙලාවකවත් ප්‍රමාදයට හේතු වෙන මේ සුරාව මේරේ මේ ආදී දේවල් භාවිතා කරන්නේ. මමත් අද උපෝසත සීලය ඒ රහතන් වහන්සේලා වගේ මගේ ජීවිතයට එකතු කරගන්නවා. මම මේ ගිහි ජීවිතයේදී යම් කිසි ක්‍රියාවක් කරා නම් අද දවසේ ඒ සියල්ලංගෙන් වෙන් වෙලා ඒ රහතන් වහන්සේලා වගේ සුරාවෙන් මේරෙන් මේන් මගේ ජීවිතය ඈඩ් කරගෙන අද දවස අද දහවල මේ විදිහට ගත කරනවා කියලා හික්මෙන්ට ඕනි කියන එක බුදුරණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම පින්නතුනි රහතන් වහන්සේලා කොයිම වෙලාවකවත් ඉර අවරට ගියපුවාම ආහාර ලබා ගන්නෑ. විකාල භෝජනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ උපෝසත සීලය ආරක්ෂා කරන මේ උපාසිකාව මේ උපාසකයා රස තෘෂ්ණාවට බැඳිලා මෙහෙම ඉර අවරට ගියාට පස්සේ මේ ආහාර ලබා ගන්නවා නම් මෙව්වගෙන් වැළකෙන්නට ඕනේ. අර රහතන් වහන්සේලා වගේ ඉර අවරට ගියපුවාම ආහාර ලබා ගන්න නැතුව ඒ රස තෘෂ්ණාවෙන් මිදිලා මේ උපෝසත සීලය ආරක්ෂා කරගන්නවා කියන එක ඒ වීර්ය ඇති කරගන්න ඕනේ. ඒ විදිහට අද දවස අද දහවල මේ රැය මම ගත කරගන්නවා කියන එක මේ උපෝසත සීලය ලබාගත් ආරක්ෂා කරන මේ උපාසිකාව හෝ උපාසකයා විසින් ඉෂ්ට සිද්ධ කරගන්න ඕනේ. 7 වෙනි ශික්ෂාපදය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නතුනි මේ උපෝසත සීලය ආරක්ෂා කරන පුණ්‍යවන්තයින් රහතන් වහන්සේලා මොනම වෙලාවකවත් නැටුම් ගැයුම් ගීත මේ වගේ වාදන ඒ වගේම උසුළු විසුළු වගේ මෙන්න මේ දර්ශනයන් තියෙනවා නම් මෙවැනි දර්ශන කොයිම වෙලාවකවත් නරඹන්නේ නැහැ. ඒ වගේම සුවඳ විලවුන් තියෙනවා නම් මේ ශරීරය යම් කිසි විදිහට ලස්සන කරගන්න සුවඳ තවරාගෙන තවත් කෙනෙකුට කැමති වෙන ආකාරයෙන් තමන්ගේ ශරීරයෙන් සුවඳක් විහිදෙන්නට සලස්වන දේවල් මේ වගේ දේවල් රහතන් වහන්සේලා භාවිතා කරන්නේ. ඒ වගේ දේවල් මමත් අද මේ උපෝසත සීලය සමාදන් වෙලා ඒ රහතන් වහන්සේලා වගේ ඒවයෙන් වැළකීලා මේ ජීවිතය
ගත කරනවා. අද දවස ගත කරනවා. අද දහවල ගත කරනවා. මේ රැය ගත කරනවා කියලා වීර්ය ඇති කර ගන්න ඕනේ. උත්සාහවත් වෙන්න ඕනේ. ඒක එකතු කර ගන්න ඕනේ කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. 8 වෙනි ශික්ෂා පදයේ වශයෙන් ඒ අෂ්ටාංග උපෝසත සීලය තුල දකින්න තියෙන රහතන් වහන්සේලා ඊටාම සැප සහගත ආසන ඒ වගේම යහනාවල් මේ දේවල් භාවිතා කරන්නේ නැහැ. අන්න ඒ විදිහට මමත් අද මේ ගිහි ජීවිතයේදී ලබන මේ වගේ උස් යහනාවක් තියෙනවනම් මේ වගේ උස් ආසනයක් තියෙනවනම් මේ වගේ මගහැරලා ඒ කියන්නේ භාවිතා කරන්නේ නැතුව අර රහතන් වහන්සේලා වගේ ජීවිතය ගත කරනවා කියන එක ඒ උත්සාහය Taman විසින් ඉෂ්ට සිද්ධ කරගත යුතුයි. උපෝසත සීලය මේ විදිහට ආරක්ෂා කරගෙන උපෝසත සීලය හික්මෙන්ට ඕනේ කියන එක බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මහා රහතන් වහන්සේලාගේ ඒ ජීවිත මේ විදිහටයි ගත කරන්නේ කියන එක අර උපෝසත අෂ්ටාංග සීලය තුලින් දකිමින් ඒ දේවල් එකතු පහදු කරගනිමින් මුළු දවසම සිහියෙන් යුක්තව වාසය කරනවා නම් පින්නතුනි ඔබගේ චිත්තසංතානයන් ඊටාම පිරිසුදු වෙනවා. රාග, දේශ, මෝහ මේ විදිහට ගිහි ජීවිතේ යම් ප්‍රිය මනාප දේවල් තමන් විඳිනවා නම් අන්න මේ කාමයන්ගෙන් බැහැර වෙලා තමන්ගේ හිත මේ ධර්මයට අනුව හික්මවා ගත්ත කෙනෙක් වෙනවා. මේ නිසාම ඔබට ඊ타ම පුණ්‍ය ශක්තියක්, පුණ්‍ය නිධානයක් ඔය ඇත්තන්ගේ ජීවිතවලට එකතු කරගන්නට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ උපාසකයට, මේ උපාසිකාවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙයාගේ ජීවිතය ඊටාම වර්ණවත් වෙනවා. මහත් වූ පැතිරුණු ආලෝකයකින් ජීවිතය බබලනවා. ඒ වගේම මේ ජීවිතය ඊටාම බල සම්පන්න වෙනවා. දඹදිව් තලය ගත්තාම පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ අංග මගධ කෝසල කාසි වජ්ජ කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජ්‍යයන් 16කට වෙන් වෙලා තිබ්බා ඒ දඹදිව් තලය. මෙන්න මේ දඹදිව් තලයේ මේ රාජ්‍යයන් 16ම යම් කිසි විදිහට මේ එක රජ කෙනෙකුට ලැබුණොත් මේ රජ්ජුරු විඳින සැපය මොනතරම් වේද? නමුත් වෙනතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අර උපෝසත සීලය ආරක්ෂා කරපු ඒ උපාසිකාවට, ඒ උපාසකයට ලැබෙන ඒ පින ශක්තිය, එහෙම නැත්නම් ඔහුට ලැබෙන වරප්‍රසාද, ඔහුට ලැබෙන ඒ පුණ්‍ය නිධානය අර යම් කිසි දවසක සැපයක් ලබනවා නම් අර රජ්ජුරුව ලැබපු සැපයක් තියෙනවා නම් ඒ උපෝසත සීලය ආරක්ෂා කරපු පුණ්‍යවන්තයාට ලැබෙන ඒ සැපෙන් 16න් පංගුවක්වත් ඒ රජ්ජුරුව විඳින්නේ නැහැ කියලා සඳහන් කරනවා. 16න් පංගුවක්වත් ඒ උපෝසත සීලය ආරක්ෂා කරපු ඒ පුණ්‍යවන්තයාට ලැබෙන සැපෙන් ඒ රජ්ජුරුව විඳින්නේ නැහැ.
ඒ රජුරවන්ට ලැබෙන්නේ නැහැ. පින්නතුනි තව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ හිරු සඳු තාරකා මේ බබලන දේවල් අපිට දකින්න තියෙනවා. මහත් වූ ආලෝකයක් මේ වස්තුන්ගෙන් නිකුත් වෙනවා. මේ උපෝසත සීලය ආරක්ෂා කරපු මේ පුණ්‍යවන්තයාගේ ආලෝකය ගත්තාම මේ හිරුසඳු බබලන්නේ නැහැ කියනවා පින්නතුනි. අන්න ඒ තරම් ආලෝකයක් තමන්ගේ ජීවිතේට එකතු පහදු කරගත්තා කියලා සඳහන් කරනවා. ඒ වගේම ඒ භූමිය තුල යම් කිසි වස්තුන් තියෙනවා නම් ඊටාම වටිනා මණික් මුතු රත්තරන් රිදී මේ වගේ සියලුම මුතු මණික් මේ රත්තරන් වස්තුන් ගත්තාම ඒ වටිනාකම ගත්තාම ඒ උපෝසත සීලය ආරක්ෂා කරපු පුණ්‍යවන්තයාට ලැබෙන පින කුසලය ඒ වගේම ඒ ශක්තිය ගත්තාම ඒ වටිනාකම ගත්තාම අර මිනි මුතු මණික් මේ වගේ වස්තුන් සියල්ලම එකතු කරත් ඒ වටිනාකම 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. පින්නතුනි ඔබටත් නිවසේ ඉන්නකොට සමහරට ලැබෙන විවේකයේ ප්‍රයෝජනයට අරගෙන මේ විදිහට Tamanට යහපතක් කරගන්න පුළුවන් දවසක් කරගන්න මේ උපෝසත සීලය Tamanට ජීවිතයට එකතු කරගන්න හැකියාවක් තියෙනවා වෙන්නට පුළුවන්. අපි පුළුවන් වුණොත් සමහර වෙලාවට ඉස්සර නම් කරන්නේ ආරණ්‍යයකට යනවනේ. එහෙම නැත්නම් පන්සලකට යනවා. මේ විදිහට ගිහිල්ලායි ඒ උපෝසත සීලය ආරක්ෂා කරගන්නේ. සමාදන් වෙන්නේ. පින්නතුනි ඔය විශාකා උපාසිකාව දේශනාවේ සඳහන් කර මුල් ටිකේදී වල ඇත්තෝ අහුවා. දහවල් වෙලයි බුදුරයන් වහන්සේ හම්බෙන්න ආවේ. එතකොට උපෝසත සීලේ සමාදන් වෙලා හිටියේ. එහෙනම් ඒ නිවස්නේ වෙන්න බැයිද? නිවස්නේදී මේ පින්නතුන්ට බාධක වැඩි. සමහරලාට තවත් පිරිස් සමග කටයුතු කරන්න වෙනවා. මෙන්න මේ බාධාවල් මගහරව ගන්න තමයි අර වගේ පුණ්‍ය භූමියකට යන්නේ, ආරණ්‍යයකට යන්නේ, පන්සලකට යන්නේ. නමුත් නිවස තුලත් ඊටාම හොඳින් සකස් කරගත්තොත් අපිට පුළුවන් මේ උපෝසත සීලය නිවස තුලත් රැකගන්න. ඒ විදිහට රහතන් වහන්සේලාගේ ජීවිත සිහි කරමින් ඒ උපෝසත සීලය මහත්ඵල මහානිසංස කරගන්න. පින්නතුනි අපිත් එහෙනම් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපේ ජීවිත මේ ආකාරයට වර්ණවත් කරගන්නවා කියන තැනකින්. ඒ සඳහා මේ පින්වතුන්ට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි මේ ධර්ම දේශනාව තුළින් අපි යම් කිසි පිනක් කුසලයක් රැස් කරගත්තා නම් අපි ඒ පින් කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු ඇටත් අනුමෝදන් කරමු. මුලින්ම මා මේ පින් කුසල ධර්මයන් අපටත් මේ ධර්මයේ ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත හැඩගන්වා ගන්නට අර්ථයෙන් ධර්මයෙන් ආරක්ෂාවෙන් අපිට පහසුවක් ලබා දෙන අපේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාට ආචාර්යයන් වහන්සේලාට මා මේ පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලා සුඛී සුඛිතර භාවයටම පැමිණේවා කියලා
සාදු සිතින් අපි සිත් සතන් ඒ විදිහට ඇති කරගමු. ඒ වගේම පින්නතුනි මගේ මේ ආරණ්‍ය වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම ලෝකවාසී මහා සංඝරත්නයටත් මේ පින් අපි එකසේම අනුමෝදන් කරමු. උන්වහන්සේලා කැමැති බෝධියකින් උතුම් මාර්ගඵල නිවනින් සැනසෙන්නටම මේ පින් කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු සිතින් අපි ඒ විදිහට පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින්නතුනි අපිට සමහර ලාවට මියගේ ඥාතින් ඉන්නවා. දුක් ඇති ස්ථානවල උප්පත්තිය ලැබලා පින නැහැ. තවත් හොඳ තැනකට ජීවිතේ පත් කරගන්න. ඉතින් ඥාතින් ඉන්නවා පින් බලාපොරොත්තුෙන් සමහර වෙලාවට මේ ජීවිතේ මියගේ ඥාතින් විතරක් නෙමෙයි. සමහර ලාවට අනන්ත මහා සංසාරේ ඥාතින් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට යම් කිසි ස්ථානයක ඉන්නවා දුකක ඉන්නවා නම් මියගේ ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙයි. ඥාති නොවන කෙනෙක් හරි මෙන්න මේ අයටත් මේ පින් කුසල ධර්මයන් එකසේම අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා කියලා සාදු කියන්ට ඒ වගේම ඒ අයටත් මේ පින් කුසල ධර්මයන් වැඩිලා යහපත් වූ ස්ථානයක උප්පත්තිය ලැබලා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ ධර්මයන් වැඩිලා මේ සසර කතරින් ඈතර වීම පිණිසම ඒ අයටත් මේ කුසල ධර්මයන් එකසේම හේතු වාසනා වේවා කියලා සාදු කියලා සිත් සතන් ඇති කරගන්නට. ඒ වගේම පින්නතුනි අපි දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ඕනේ. මේ දෙවිවරු කියන්නේ පින්නතුනි මේ ධර්ම මාර්ගයේ හැසිරෙන අය ඊටාම හොඳින් බලා කියා ගන්න අය තමන්ටත් පින් අනුමෝදන් කරනවා නම් දෙවිවරු බොහෝම සතුට වෙනවා. ඉතින් මේ පොළොව වාසී දෙවියන් පටන් අකටිටා බ්‍රහ්මතලයේ දක්වා තුල විසිරී පැතිරී ඉන්න පින් කැමැති දේවගණ මණ්ඩලය මේ පින් එකසේම සාදු සිතින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න සියලුම දෙවිත්වුන් වහන්සේලාට. ඒ වගේම තමයි පින්නතුනි මේ පින්නතුන්ට මේ පින්නතුන්ගේ දුවා දරුවෝ ඒ වගේම මේ පින්නතුන් කරන රැකී රක්ෂාවන් මේ කුසල බල ධර්මයන්ගෙන් ආරක්ෂා වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් මාර්ගඵල නිවනින් සැනසෙන්නට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ ධර්මයන් වැඩිලා මේ පුණ්‍ය ශක්තියින්ම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නටම මේ පින්නතුන්ටත් හැකියාව ලැබේවා ආශිර්වාද කරන සාදු කියලා ඒ මේ පින්නතුනුත් ඒ ආශිර්වාදේ ලබා ගන්නට. ඒ වගේම පින්නතුනි අවසාන වශයෙන් අපේ සිත් සතන් වල මේ වගේ චිත්තයක් ඇති කරගමු. අපේ බුදුරජාණන් වහන්සේගේ හද මඩල තුල උපන්න ඒ පිරිසුදු ධර්මයේ තුලින් ලොව සියලු සතුන් සුවපත් වේවා කියලා මේ විදියට සිතින් අනුමෝදන් කරගන්නට සිත් සන්තා ඇති කරගන්නට සියලුම දෙනාට තෙරුවන් සරණයි.